දැන් අපිට පේනවා අන්න රාජපක්ෂ දේශපාලන පැලැන්තියේ අන්තිම පුරුක තමයි අන්තිම වැඩේ තමයි තමන්ගේ බේබද්දු ටික පාරට දාන එක. බේබද්දු ටික පාරට දාන එක තමයි රාජපක්ෂ දේශපාලන පැලැන්තියේ අන්තිම පුරුක. ඒගොල්ලෝ අන්තිමටම කරන්නේ ඒක තමයි. ඒගොල්ලෝගේ අන්තිම සටන ඒක තමයි. තමන් හදපු, තමන් පෝෂණය කරපු, තමන් කන්න බොන්න දීපු ඒ නන්නත්තර බේබදු පන්තිය පාරට දාන එක. දැන් ඔය අරලියගහ මන්දිරයට ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ අන්න ඒ රාජපක්ෂ දේශපාලන පැලැන්තිය මුදා හැරපු ඒ නන්නත්තර පාදඩ බේබදු පන්තිය පාරට දාලා තියෙන එක තමයි. හැබැයි මතක තියාගන්න ඕනේ ඔය පරණ සෙල්ලම නැවත කරන්න බෑ. රාජපක්ෂලට නොතේරෙන දේ තමයි රාජපක්ෂ දේශපාලන පැලැන්තියේ සුජාතභාවය කඩන් වැටිලා තියෙන්නේ. තවදුරටත් රාජපක්ෂ දේශපාලන පැලැන්තියට බෑ මේක බේබද්දු ටික ඉස්සරහට දාලා මේ රාජපක්ෂ දේශපාලන පැලැන්තියේ බේබද්දු ටික ඉස්සරහට දාලා මේක මර්ධනය කරන්න සූදානම් වුණාට නැවතත් මේක නතර කරන්න බෑ. මේක පොදු ජන ප්‍රවාහයක් බවට පත් වෙලා තියෙන්නේ. මේක ජනතා ප්‍රවාහයක් බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා මේක බේබද්දන්ගෙන් නතර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. බේබද්දන්ගෙන් නතර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි දන්නවා රාජපක්ෂලව ආරක්ෂා කරන්න ඉන්න ඇම්බැට්ටියෝ මේ රාජපක්ෂලව ආරක්ෂා කරන්නේ මේ රාජපක්ෂලව බදාගෙන ඉන්නේ මේ රටට ජනතාවට මේ සමාජයට තියෙන ආදරය නිසාවත් ඒ සමාජයේ තියෙන කැක්කුමක් නිසා නෙමෙයි. රාජපක්ෂ දේශපාලන පැලැන්තිය නොතිබුණොත් රාජපක්ෂ දේශපාලන පැලැන්තිය අත්තපල්ලෙන් වැටෙන දේවල් කාලා බීලා උන්ගේ කොන්ත්‍රාත්කාරයෝ උන්ගේ ගම්වල ඉන්න වැලි කොන්ත්‍රාත්කාරයෝ පස් කොන්ත්‍රාත්කාරයෝ ගල් කොරිකාරයෝ එතනෝල් කාරයෝ කසිප්පු කාරයෝ ගංජාකාරයෝ එහෙම නැත්නම් ස්ත්‍රී දූෂකයෝ මුන් තමයි රාජපක්ෂ දේශපාලන පැලැන්තිය ඇම්බැට්ටියෝ. රාජපක්ෂලට ඉන්නවද මීට වඩා වෙනස් ඒවා? රාජපක්ෂ දේශපාලන පැලැන්තියට ඉන්නවද මීට වඩා දේශපාලන ක්‍රියාකාරීත්වය තුළ ඉන්න පුළුවන් සීලාචාර එහෙම නැත්නම් ශිෂ්ට සම්පන්න දේශපාලන සංස්කෘතියක් මේ රටට රාජපක්ෂ දේශපාලන පැලැන්තිය හදලා නැහැ. එනිසා මේක තමයි රාජපක්ෂලා හදපු දේශපාලන සංස්කෘතිය. දැන් අද රාජපක්ෂලාගේ දේශපාලන සංස්කෘතිය වෙනුවෙන් පෙනී ඉන්නේ අද රාජපක්ෂලා ආරක්ෂා කරන්න, රාජපක්ෂ පවුල ආරක්ෂා කරන්න මැදිහත් වෙලා ඉන්න ඔය කීප දෙනා මේ රටේ බේබදු නන්නත්තර පන්තිය මහින්ද කහදගම වගේ මේ අහිංසක මේ පදික වෙලෙන්දන්ගෙන්ද හොරකම් කාපු මංකොල්ලකාරේ පාදඩේ මේ නන්නත්තර මහින්ද කහදගම වගේ උන්ට පුළුවන්ද මේ රටේ මේ ජනතා ප්‍රවාහය නතර කරන්න? ඒකෙන්ම තේරෙනවනේ රාජපක්ෂලාගේ තියෙන මහින්ද රාජපක්ෂලාගේ රාජපක්ෂ පවුලේ තියෙන ඔලොමොට්ටල තකතිරු ගොංකම උන්ට පුළුවන්ද මේ අරගලේ නතර කරන්න මේ මහින්ද කහදගම වගේ රස්තියාදුකාරයෝ ටිකක් දාලා? අපි දන්න ඔය රස්තියාදුකාරයෝ පහුගිය කාලේ අර නීතිඥවරුන්ට ගහන්න නීතිඥ සංගම් වලට ගහන්න පොළු අරගෙන ආපු යවුන් මුන් හැමදාම කරේ මේ රටේ පාදඩ නන්නත්තර සංස්කෘතියක් උදාහරපු එක. දැන් මේ ලෑස්ති වෙන්නේ ඒකට. මේ අරලියගහ මන්දිරයට එන්න කියලා හදන්නේ මේ අරලියගහ මන්දිරයට ගෙනල්ලා ලෑස්ති වෙන්නේ ඒ වැඩේ කරන්න. කරලා බලන්න. මහින්ද රාජපක්ෂට රාජපක්ෂ පවුලේ උන්ට කියන්නේ පුළුවන් නම් කරහලා බලන්න. පුළුවන් නම් ඉඳලා බලන්න. තව සතියක් දෙකක් අපිත් කියන්නේ හිටන් තව සතියක් දෙකක් පුළුවන් නම්. මුළු රටම මුන්ගේ හැම ගයක්ම වටලනවා. අපි කියන්නේ මේ ඇවිල්ලා ඉන්නේ උන්ට. මේ ඇවිල්ලා ඉන්න 100 200ට මුන් එකෙකුට මුන්ගේ ගෙවල් වලට යන්න ඉඩ තියන්න එපා. අපි ගම්වල ඉන්න මිනිස්සුන්ට කියන්නේ මේ ඇවිල්ලා ඉන්නේ පළාත් පාලන පළාත් සභා මේකේ ඉන්න මේ පාදඩ මේ කොන්ත්‍රාත්කාරයෝ නන්නත්තර පන්තියට ආයි ගෙවල් වලට යන්න ඉඩ තියන්න එපා. ගම්වල මිනිස්සුන්ට අපි ජනතාවට සහෝදරවරුන්ට කියන්නේ මුන්ගේ හැම ගයක්ම වටලන්න. මුන්ගේ ගෙවල් වටලලා මුන්ව නිවාස අඩස්සියේ තියලා මුන්ව ප්‍රශ්න කරන්න ඕනේ බිත්තියට හේතු කළා. රාජපක්ෂ දේශපාලන පැලැන්තිය ආරක්ෂා කරන මේ නන්නත්තර මේ පාදඩයන්ට අයි ගෙයින් එළියට බහින්න ඉඩ තියන්න එපා. හැම ගයක්ම වටලන්න. අපි මේ රටේ ජනතාවට කියන්නේ මේ අරගලය මේ නොනවතින විප්ලවයක්. මේ නොනවතින විප්ලවයට හරස් වෙන ඕනෑම පාදඩෙක්, ඕනෑම රස්තියාදුකාරයෙක්, ඕනෑම බේබද්දෙක් සියලු දෙනාම යට කරන මහා දැවැන්ත ජන ප්‍රවාහයකට මේක ඇද දමන්න ඕනේ. මේක එවැනි සටනක්. ඒ නිසා මේ අරලියගහ මන්දිරේ ඇවිල්ලා ඉන්නේ උන්ට ආයි ගම්වලට යන්න ඉඩ තියන්න එපා. මේ රාජපක්ෂ දේශපාලන පැලැන්තිය
මේ රාජපක්ෂලා කියලා කියන්නේ මතක තියාගන්න මේ වගේ දේශපාලන පැලැන්තියක් මේ වගේ නරුම දේශපාලන පන්තියක් ලංකාවේ නෙමෙයි ලෝකෙ කොහෙවත් හිටියේ නැහැ. මාකොස්ලටත් මීට වඩා පොඩ්ඩක් හරි බියක් සැකක් හිරිකිතක් තිබුණා. උන්ට ජනතාව පාරට බහලා ජනතාව අරගල කරනකොට ජනතාව මහා ප්‍රවාහයක් වගේ එනකොට උන් අඩියක් පස්සට දියලා උන්ගේ බලය මේව අත්හරින්න සූදානම් වුණා. හැබැයි රාජපක්ෂ දේශපාලන පැලැන්තිය කියන්නේ ඒ වගේ ජනතාව කොතරම් දුක් විඳත් ජනතාව කොතරම් නැත්තටම නැති වුණා විනාශයට ගියත් උන් ඇහැක් ඇරලා බලන්නේ නැති ආයි උන්ව සත්තුන්ටත් සමාන කරන්න බෑ. මුන්ට කපුටු කහක් කියලාත් බෑ. කපුටෝ මීට වඩා හොඳයි රාජපක්ෂ පවුලේ උන්ට වඩා රාජපක්ෂ දේශපාලන පන්තියට මේ නරුම පන්තියට වඩා ඒ කපුටොත් හොඳයි කාක්කොත් හොඳයි. සත්තුන්ගේ නම්වත් මුන්ට කියන්න බෑ. මුන් එතරම් අශීලාචාර විලෝපිකයෝ ටික මුන් හරියට නිකන් කුම්බාණ්ඩයෝ පෙරේතයෝ කුම්බාණ්ඩයෝ වගේ මහා මජර මංකොල්ලකාරී දේශපාලන පන්තියක් පවුල් පාලක පන්තියක්. එනිසා මේ පාලක පන්තිය මුලින් උපුටා දැමීමේ අරගලය ආයි හරවන්න බෑ. ඒක හරවන්න බෑ. මේ රටේ මිනිස්සු මැරිලා යනකොට දැන් ඊයේ දැක්කනේ මහින්ද රාජපක්ෂට මූණටම කිව්වා බුදු අප්පච්චේ කියන්නේ මේක දාලා ඵලයන් කියලා. මේකට සිහි කල්පනාවක් තියෙන එකෙක් නම් රෙද්දක් ඇඳලා ඉන්න එකෙක් නම් හෙළුව වහගන්න සරමක්වත් ඇඳලා ඉන්න එකෙක් නම් මුට විලිලැජ්ජාවක් තියෙන්න ඕනේ මේක දාලා යන්න. ඒ නිසා මේ විලිලැජ්ජාවක් ලැජ්ජාවක් බයක් හිරිකිතයක් තියෙන මනුස්ස පවුලක් නෙමෙයි රාජපක්ෂ දේශපාලන පන්තිය රාජපක්ෂ පවුල කියන්නේ. උන්ට ප්‍රශ්නයක් නෑ ජනතාව එකාපිට එකා මලක් මේ කන්න බොන්න නෑ මිනිස්සු සියද විනාසා ගන්නවා පෝලිං වල මැරෙන්නේ ගෑස් ටික ගන්න ගිහිල්ලා තෙල් ටික ගන්න ගිහිල්ලා කිරිපිටි පැකට් එක ගන්න ගිහිල්ලා මිනිස්සු පෝලිං වල මැරෙනවා දවස් ගණන් මිනිස්සු කන්නේ නෑ අර ඊයේ මාධ්‍යවල පළ වෙනවා දවසට එක වතාවක්වත් නොකන මිනිස්සු ගම්වල ඉන්නවා බැරි මත වෙනකොට ඒ මිනිස්සු තමන්ගේ සියදෙවි නසා ගන්නවා දරුවන්ට වහදනවා අත්තනට කවනවා එවැනි තැනකට රට ඇද දාපු මේ කාලකණ්ඩි රාජපක්ෂ දේශපාලන පැලැන්තිය උන් මේක දාලා යන්නේ නැත්තේ උන් දන්නවා උන්ට වෙන කරන්න දෙයක් නැහැ උන්ට මේක දාලා යන්න බෑ මොකද උන් දාලා ගියොත් උන්ට කරන්න වෙන දෙයක් නැහැ උන්ගේ පවුලට උන්ගේ පවුලේ පැවැත්ම තියෙන්නේ මේ බලය රැක ගැනීම මත ඒ නිසා මුන් මේක දාලා යන්න දෙන්නේ නැහැ ඔය අද මේක සංවිධානය කරන අරලිගහ මන්දිරය මේ රස්තියාදුකාරයෝ ටික බේබත්තු ටික ගෙනාපු ඒ අරලිගහ මන්දිරේ රාජපක්ෂ මහින්ද රාජපක්ෂගේ දරුවන්ට ඔය දරුවෝ කියලා කියන්නේ 6ක් 4ක් ඉගෙන ගත්තේ උන් සීලාචාරකමක් තියෙන උන්ද මුන්ට මතක තියාගන්න ඕනේ මුන්ට දැන් මරබය තියෙන්නේ ඔය ගෙන්නපු යවුන්ට මිනිස්සු ගෙන්නපු යවුන්ට රස්තියාදුකාරයෝ ගෙන්නපු යවුන්ට තජුඩීන් ලව පේන්නේ තජුඩීන් ලව හීනෙන් පේන්නේ උන්ට මරබිය දැනලා තියෙන්නේ මොකද මේක ගැලවුණොත් මේ මහින්ද රාජපක්ෂලා මේ රාජපක්ෂ දේශපාලන පැලැන්තිය මෙවර ගැලවිලා ගියොත් උදුරලා ගියොත් මේ කිසි එකෙකුට ගැලවෙන්න බෑ මේ හැම කෙනෙක්ම මේ හැම එකාම මේ පවුලේ හැම එකාම මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි උතුරා ගැනීමේ ඉඳලා මේ රටේ අපි දන්නවා පහුගිය කාලවල මොන විදිහටද රාජපක්ෂ පාලනය තුල මේ රටේ මිනිස්සු පීඩාවටපත් උනේ මේ රටේ මාධ්‍යවේදීන් මේ රටේ ක්‍රීඩකයෝ මේ අයගේ ජීවිත විනාශ වුණු විදිහ ඝාතනයට ලක් වුණු විදිහ හැම එකෙකුටම මේකට උත්තර දෙන්න වෙනවා මේ සැරේ ගැලවෙන්න බෑ මේ සැරේ රාජපක්ෂලව ආරක්ෂා කරන්න කඳවුරක් නැහැ රාජපක්ෂව ආරක්ෂා කරන්න ඉන්නේ උන් තමයි පාරට බහැලා කියන්නේ මුන්ව හිරේට යවපන් කියලා. ඒ 69 ලක්ෂය තමයි ඇවිල්ලා කියන්නේ. මේ රටේ මුලින්ම 69 ලක්ෂය ඇවිල්ලා තමයි පාරට කියන්නේ රාජපක්ෂලව හිරේ දාපන් කියලා. මුන් අපරාධකාරයෝ කියලා. ඒ නිසා රාජපක්ෂලව ආරක්ෂා කරන්න අද පන්තියක් නැහැ. රාජපක්ෂලව ආරක්ෂා කරන්න අද කඳවුරක් නැහැ. ඒ රාජපක්ෂලව ආරක්ෂා කරපු ජන කඳවුර සම්පූර්ණයෙන්ම කැඩිලා විසිරීලා ගිහිල්ලා අද රාජපක්ෂ විරෝධී කඳවුරක් බවට පත් වෙලා තියෙන්නේ මුළු රටම අද විපක්ෂයක් නෙමෙයි මුළු රටම රාජපක්ෂ දේශපාලන පැලැන්තිය ගෝඨාභය රාජපක්ෂගේ ඉඳලා මහින්ද රාජපක්ෂ දක්වාම රාජපක්ෂ දේශපාලන පැලැන්තිය මුලින් පුටා දැමීමේ අරගලයක විප්ලවයක ඉන්නේ ඒ නිසා තමයි මුන්ට මේක දාලා යන්න බැරි මුන් දාලා යන්නේ නැහැ
මුන්ට දාලා යන්න බෑ. මුන් දාලා ගියොත් මොනවා කරන්නද? මේ රාජපක්ෂ පවුලේ පුතුන්ට මුන්ගේ අමන ගොන් තකතිරුවන්ට පුළුවන් ද වෙන රස්සාවක් කරන්න? මුන්ට තියෙන හොරා කන එකයි. මුන්ගේ රස්සාව තමයි මුන්ගේ තාත්තලා මුන්ගේ මහප්පලව දාලා මේක රට ආණ්ඩු කරලා රට පාලනය කරද්දි මුන් හොරා කන එක. මුන්ට වෙන දෙයක් දන්නේ නැහැ. මුන් ඉස්කෝලේකට ගියයි කියලා මුන් අධ්‍යාපනයක් ලැබපු උන්ද? හරියට නිකන් පොතක් බලාගෙන කොලයක් බලාගෙන කතා කරන්න පුළුවන් ඒ උන්ද? පොතක් බලාගෙන කොලයක් බලාගෙන කතා කරන්න පුළුවන් ඒ උන්ද? මුන් ඇටම් පොත්තෙන් ඉදෙනකොටම කරේ හොරකම් කරපු එකයි ජඩ වැඩයි කුපාඩි වැඩයි. ජඩ වැඩයි කුපාඩි වැඩයි කරපු පවුල. ඒ පවුලේ දරුවෝ මුන්ට දැන් රස්සාවක් දෙනව නම් දෙන්න තියෙන්නේ මුට්ට කරගන්න. මුන්ගේ ඇඟපත තියෙන ඉඳ මුන් ඇඟපත හදාගත්තට ඔළුව හදාගත්තේ නැති අමන ගොන් රැලක් නෙමෙයි තකතිරු පුත්තු ටික. මේ තකතිරු දරුවෝ මේ ඔලොමොට්ටල දරුවෝ උන්ට කරන්න තියෙන වෙන දෙයක් නෙමෙයි මුට්ට කරගන්න. එයාරෙන වෙන රස්සාවක් මුන්ට කරන්න බෑ. ඒ නිසා මුන් මේක දාලා යන්නේ නැහැ. ඒ නිසා තමයි මුන් මේක දාලා යන්නේ නැතුව ඉන්නේ. අපි කියන්නේ ඕන සතියක් හිටහන් තව. අපිත් ඉන්නවා. බොලව අපිත් ඉන්නවා. විප්ලවයකට ආපු අපි අරගලයකට ආපු අපි මේ රටේ ජනතාව මේ රටේ පුරවැසියෝ උඹලා හිතනවාද උඹලාගේ මේ බේබද්දන්ට බයයි කියලා? යකාට බය නම් සෝහන ගෙවල් හදන්නේ නැහැ මිනිහෝ. මහින්දලට කියන්නේ ගෝඨාභයලට කියන්නේ යක්කුන්ට බය නම් සෝහන ගෙවල් හදන්නේ නැහැ. උඹලා එක්ක සටන් කළේ අද ඊයේ නෙමෙයි. මේ පවුල නන්නත්තර පාදඩ පවුලක් කියලා කිව්වේ අපි අද ඊයේ නෙමෙයි. අවුරුදු 10ක වෙලේ ඉඳලා අපි මේක කියනවා. අපි ඊටත් කලින් ඉඳලා කියනවා රාජපක්ෂලට දෙන්න එපා. රාජපක්ෂලා කියන්නේ මේ රටේ බිහි වෙච්ච පාදඩම කාලකන්නිම පාලක පන්තිය කියලා අපි අද ඊයේ නෙමෙයි කියන්නේ. මුන් මිනිමරෝ කියලා අපි අද ඊයේ නෙමෙයි කියන්නේ. ඒ නිසා උඹලට බය නම් අපි උඹලට බය නම් මේව දාලා යන්නේ නැහැ. ආයි ආවේ යන්න නෙමෙයි. ගිහිල්ලා මොකක් කරන්නද? පාරට ආවේ ආයි යන්න නෙමෙයි. ඒ නිසා මේ උප්පරවැට්ටි වලට අහුවෙන්නේ නැහැ. උඹලගේ අඳබාල උප්පරවැට්ටි උඹලා තාම හිතන් ඉන්නවා 2015 19 මේක කියලා. නෑ බොලව් 2015 19 නෙමෙයි. මේක අලුත් දේශපාලන ප්‍රවාහයක්. මේ ගොඩනැගෙමින් තිබෙන්නේ අලුත් විප්ලවීය මොහොතක්. මුළු රටක් පාරට බහැලා සටන් කරන්න ඒ නිසා තමයි කියන්නේ උඹලට පුළුවන් නම් මිනිස්සුන්ව ගහලා පන්නලා පුළුවන් නම් මිනිස්සුන්ව පීඩාවට ලක් කරලා මේ මැරයෝ දාලා තක්කඩි දාලා මේ රස්තියාදුකාර බේබද්දෝ දාලා පුළුවන් නම් කරලා පෙන්නහන් ඒක කරන්න පුළුවන් 2015 2014 2012 හැබැයි කරන්න බෑ මේක කරන්න උඹලගේ පවුල වලපල්ලට ඇදලා දාන එක නතර කරන්න බෑ වලපල්ලට ඇදලා දාන එක තව තවත් වේගවත් වෙනවා තව උඹලගේ වල කපා ගන්නවා තව ඉන්නවයි කියලා කියන්නේ තව තවත් උඹලගේ වල කපා ගන්න එක මේක ඇවිල්ලා දේශපාලන පක්ෂකරණ එකක් නෙමෙයි වෙනදට අපි දැක්කේ ඕනෑම වෙලාවක දේශපාලන පක්ෂ මේවා කරන්නේ පක්ෂ තමයි බලබලු ගන්නවන්නේ වෘත්තීය සමිති වෙන්න පුළුවන් ආණ්ඩු වෙනස් කරන්න ආණ්ඩු වටන්න මේවට මැදිහත් උනේ යම් විදියකට දේශපාලන පක්ෂ සංවිධාන. හැබැයි දැන් ජනතාව දේශපාලනය අතට අරගෙන තියෙන්නේ. මේ ජනතාව දේශපාලනය අතට අරගෙන තියෙන්නේ. එසා ජනතාව තමන්ව නියෝජනය කරන්න තමන් ඉදිරිපත් වෙලා තියෙනවා. මේක තමයි ඓතිහාසික පරිවර්තනය. තවදුරටත් ජනතාව තමන්ගේ නියෝජිතය හරහා මේක කරන්න පුළුවන් කියන විශ්වාසය නැහැ. මොකද ජනතාවට තේරුම් ගිහිලා තියෙනවා. තමන් පත් කරපු නැත්තම් පාර්ලිමේන්තුව ජනාධිපති අගමැති පාර්ලිමේන්තුව කැබිනට් එක තවදුරටත් තමන්ව නියෝජනය කරන්නේ නැහැ. සාමාන්‍ය ව්‍යවස්ථාදායකයන් බලාපොරොත්තු වෙන්නේ පාර්ලිමේන්තුවෙන් බලාපොරොත්තු වෙන එක. ජනතාව නියෝජනය කරන එක. ජනතාවගේ මතය ප්‍රකාශ කරන එක. ජනතාවගේ අභිලාෂය ප්‍රකාශ කරන එක. තවදුරටත් ජනතාවගේ මතය හෝ අභිලාෂය මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ නැහැ කියන එක ජනතාව දන්නවා. ඒ නිසා තමයි ජනතාව තවදුරටත් මේක දේශපාලන පක්ෂවලට දේශපාලනඥයන්ට ජනාධිපතිවරයාට අගමැතිවරයාට මේ කිසි කෙනෙක් විශ්වාස නොකර තමන්ගේ අරගලය තමන්ගේ නියෝජනය තමන් සටනට ඇවිල්ලා තියෙනවා. තමන්ගේ නියෝජිත භාවය වෙනුවෙන් ජනතාව සටනට ඇවිල්ලා තියෙනවා. මේක තමයි පුරවැසි ක්‍රියාකාරීත්වය. පුරවැසියාගේ ක්‍රියාකාරීත්වය ඒ යහපත උදෙසා තමන්ගේ පොදු අභිලාෂයන් උදෙසා තමන්ව මැදිහත් වෙන එක. අන්න ඒ වැඩේට මේ රටේ ජනතාව ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා තවදුරටත් මේක වළක්වන්න බෑ. ඒ නිසා තමයි ජනතාව කියන්නේ. දැන් තවදුරටත් ජනතාව නියෝජනය කරන්නේ නැත්නම් පාර්ලිමේන්තුව මොකටද? අගමැතිවරයෙක් මොකටද? ජනාධිපතිවරයෙක් මොකටද? ජනාධිපති අගමැති ඉන්නේ තමන්ගේ පවුල රකින්න නම්. දැන් හොඳට පේනවා. ජනාධිපතිට ඉන්න කියන්නේ කවුද? අද මේ පරිබාහිරව මේ පාරේ ඉන්න ජනතාවගෙන් 105ක් 110ක් කියන්නේ නැහැ ජනාධිපති අගමැති ප්‍රමුඛ ආණ්ඩුව හිටපන් කියලා.
පාර්ලිමේන්තුව හිටපන් කියලා. අද පාර්ලිමේන්තුව අද මේ අගමැති ජනාධිපති ප්‍රමුඛ පාර්ලිමේන්තුව අද පාර්ලිමේන්තුව ජනතාවට විරුද්ධව ඉන්නේ. එනිසා අද සටන තියෙන්නේ මේ පාර්ලිමේන්තුවයි ජනතාවයි අතර. ජනතාව 99ක් මේ 101ක් වෙච්ච මේ ප්‍රභූ කල්ලියට විරුද්ධව සටන් කරන්නේ. මේ ස්ටැබ්ලිෂ්මන්ට් එකට විරුද්ධව සටන් කරන්නේ. ඒ නිසා තවදුරටත් ඒ පාර්ලිමේන්තුව ජනතාව නියෝජනය නොකරන තැනක් බව ජනතාව හඬ නගා කියනවා. ඒ නිසා තමයි ජනතාව තමන්ගේ ඉරණම තමන් තීන්දුව කරන්න පාරට බහැලා තියෙන්නේ. මේක තමයි සටන. ඒ නිසා ජනතාව නියෝජනය නොකරනවා නම් ජනතාවගේ හඬක් නැත්නම් ජනතාවගේ අභිලාෂයක් නැත්නම් ඒ පාර්ලිමේන්තුව තියාගෙන මොකද්ද කරන්නේ? පාර්ලිමේන්තුව තියාගෙන මොකද්ද කරන්නේ? හැබැයි අපි දන්නවා පාර්ලිමේන්තුව විසිරුවා හරින්නද බෑ. අවුරුදු 4මාරක් යනකම් පාර්ලිමේන්තුව විසිරුවා හරින්න බෑ ව්‍යවස්ථාවට අනුව. විශේෂයෙන්ම 1978 ජේ.ආර්. ජයවර්ධනට පුළුවන් වුණ අවුරුද්දක් යනකොට විසිරුවා හරින්න. ජේ.ආර්. ජයවර්ධන සියලු බලතල තමන්ගේ අතට අරගෙන කළා ඒක. හැබැයි ඊට පස්සේ ඒක වෙනස් කරා 2015. 2015 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා රනිල් වික්‍රමසිංහව. ඒක තමයි බරපතල ප්‍රශ්නේ. රනිල් වික්‍රමසිංහට රෙද්දන් දන්න. ඒ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී එදා රනිල් වික්‍රමසිංහලා ජයන්පති වික්‍රමරත්න එකතු වෙලා මොකද කරේ? මේ අවුරුදු 4මාරකට මේක දික් කෙරුවා. අවුරුදු 4මාරකට අපිත් කියන්නේ නැහැ ජනාධිපතිට ඕන වෙලාවට මේක විසිරුවා හරින්න ඉඩ දෙන්න ඕනේ කියලා. හැබැයි අද මොකද වෙලා තියෙන්නේ? අද රනිල් ජයන්පතිලා ගෙනාපු මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවසානයේ හිර කරලා තියෙන්නේ. අද ජනතාව විරුද්ධ වෙනකොට ජනතාව නැගිටලා එළියට එනකොට ජනතාවට එපා කියනකොට අද පාර්ලිමේන්තුව විසිරුවා හරින්න බෑ. අද පාර්ලිමේන්තුව විසිරුවා හරින්න බෑ. අද ඒකයි වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි ජනතාවට බරපතල ජනතාවට මේ සටන තව තවත් උග්‍රාතට ගෙනියන්න වෙලා තියෙන්නේ. අද පාර්ලිමේන්තුව විසිරුවා හරින්න බෑ. ඒ නිසා අපි කියන්නේ ඉදිරියේදී වෙන ඕනෑම ව්‍යවස්ථා සංශෝධනයකදී 21 ගේනකොට අනිවාර්යයෙන්ම ජනතාවට විරුද්ධ ජනතාව නොසලකා හරින ජනතාව විරුද්ධ නම් ජනතාවට පුළුවන් වෙන්න ඕනේ බලපෑම් කරලා ඒ පාර්ලිමේන්තුව විසිරුවා හරින්න. අඩුම තරමින් ජනාධිපතිට ඕන විදියට නෙමෙයි පාර්ලිමේන්තුවට අවසර දෙන්න ඕනේ. මාස 6ක් වෙන්න පුළුවන් අවුරුද්දක් ඇතුළත සුළුතර ඡන්ද ප්‍රමාණයකින් 3න් 2ක් නෙමෙයි බහුතරයේ ඡන්දෙන් පාර්ලිමේන්තුව විසිරුවා හරින්න පුළුවන් වෙන්න ඕනේ. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදී ගුණාංගය. ජනතාව ප්‍රතික්ෂේප කරනවා නම් ජනතාව තවදුරටත් ජනතාව නියෝජනය කරන්නේ නැත්නම් මේ පාර්ලිමේන්තුව වහාම ජනතාවට පුළුවන් වෙන්න ඕනේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සඳහා අවශ්‍ය කරන බලපෑම කරන්න. ඒ වගේම ජනතාවට පුළුවන් වෙන තමන්ගේ නියෝජිතයෝ කැඳවන්න. දැන් මේ එකෙක්වත් කැඳවන්න බෑ. ජනතාව ඉල්ලා හිටින්න ඕනේ ඊළඟ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයකදී ජනතා නියෝජිතයන් ජනතාවගේ අදහස් වෙනුවෙන් පෙනී නැත්නම් ජනතා ද්‍රෝහීන් නම් ජනතාවට පුළුවන් වෙන්න ඕනේ ඔවුන්ව කැඳවන්න. ඒකට අවශ්‍ය කරනවා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය. ඒව තමයි මේ විප්ලවය තුලින් ඉල්ලන්නේ. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරීත්වය වෙලා තියෙන්නේ. අවශ්‍ය කරන එවැනි ප්‍රතිසංස්කරණ. ඒ නිසා අපි දන්නවා මේ මොහොතේදී රාජපක්ෂලට ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ මේ ආණ්ඩුවට එක ප්‍රශ්නයකට උත්තර නැහැ. ඔවුන් ඉන්න දවසක් ගානේ මේක වලපල්ලට යන්නේ. පතුලක් නොපෙනෙන අගාධයක් කරා ගමන් කරමින් තියෙනවා. පතුලක් නොපෙනෙන අගාධයක් කරා ගමන් කරමින් තියෙනවා. ඒ නිසා අවශ්‍ය කරනවා ශනිකව අවශ්‍ය කරනවා හැම කෙනෙක්ම විශ්වාස කරන දෙයක්. අපිත් විශ්වාස කරන අන්තර්වාර පාලනයක් අවශ්‍යයි. කෙටි කාලයකට අන්තර්වාර පාලනයක් අවශ්‍යයි. ඉන්ටරිම් ගවර්න්මන්ට් එකක් අවශ්‍යයි. මොකද අපි මේ මොහොතේදී අපිට වැදගත් වෙන්නේ මේ රටේ සමාජය මුහුණ දීලා තියෙන ජනතාව මුහුණ දීලා තියෙන බරපතල ප්‍රශ්න. එමිසුන්ට ගෑස් ටික නැහැ. එමිසුන්ට තෙල් ටික නැහැ. එමිසුන්ට ආහාර වේලක් කන්න බෑ. එමිසුන්ගේ බෙහෙත් ටික නැහැ. ඒ නිසා එමිසුන්ට ශනික විසඳුමක් ලබා දිය යුතුයි. ඒ සුබ සාධනවාදී වැඩපිළිවෙලක් අවශ්‍යයි. එමිසුන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ ටික ලබා දීමට. ඒ නිසා ඒක කිරීම සඳහා ඒ අන්තර්වාර පාලනයක් ගෙනීම අත්‍යවශ්‍ය කාරණයක්. අපි ඒක පිළිගන්නවා. ඒක අවශ්‍ය කාරණයක්. ඒකෙන් යම් කිසි නිශ්චිත කාල සීමාවකදී ඒ කටයුත්ත නිමා කළ යුතුයි. මොකද අපිට පේනවා මතක තියාගන්න මොන පාලනයක් ආවත් මොන අන්තර්වාර පාලනයක් ආවත් රාජපක්ෂ දේශපාලන පැලැන්තිය ඇම්බැට්ටියෝ ටික තමයි තවමත් පාර්ලිමේන්තුවේ බහුතරය 150ක් ඉන්නේ රාජපක්ෂ දේශපාලන ඇම්බැට්ටියෝ. උන්ට හොඳට පුරුදුයි ඔලු ගෙඩිය එහාට මෙහාට මාරු කරලා. උන් දැන් නිකන් නෙමෙයි මාරු කරන්නේ ඩොලර් වලට.
මතක තියාගන්න ඩොලර් තියෙන උන්ගේ අතේ. ලංකාවට ඩොලර් නැති කලේ බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂගේ කළු කඩකාරයෝ. ඒක මේ රටේ මිනිස්සු දන්නවා. මේ රටේ විද්වතුන් කියනවා මේ රටේ අද බැංකුවල ඩොලර් නැති කලේ බැංකුත් එක්ක තරඟ කරන්න කළු කඩකාරයන්ට ඉඩ දීලා බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ හිතවත් කළු කඩකාරයෝ. උන්ගේ අතේ ඩොලර් තියෙනවා. උන්ට ඕන විදිහකට පුළුවන් වෙන ඔලු ගෙඩි මාරු කරන්න. මේ 150ක් මේ නන්නත්තර රාජපක්ෂ දේශපාලන ඇම්බැට්ටියෝ පාර්ලිමේන්තුවේ ඉන්නකම් මේක ඉස්සරහට යන්න දෙන්නේ නැහැ. මොන මධ්‍යස්ථ වැඩපිළිවෙලක් ගෙනාවත් ජනතා හිතකාමී වැඩපිළිවෙලක් ගෙනාවත් මුන් මේක කන පිට පෙරලනවා. මුන් මේකට අකුල් හෙලනවා. මොකද දැම්ම ඒකට ලෑස්ති වෙනවා. දැම්ම කියනවා මොන අන්තර්කාලීන පාලනය ආවත් අරගම මේගම ආයි හැදෙන්න පුළුවන් කියලා. කියන්නේ මුන් ලෑස්ති. මතක තියාගන්න අපේ ඉතිහාසය අපිට උගන්වලා තියෙනවා. බලය ලබා ගන්න මේ අවුරුදු 2කට 3කට කලින් බලය ලබා ගන්න මේ අසරණයෝ දෙවියන් වදින්න ගිය අසරණයන්ව ඒ දේවස්ථානවලදී මරා දමලා මරණයට පත් කළා. ඒ මලකඳන් මතින් බලයට ආපු නන්නත්තර කාලකන්ණි පාලනයක් රාජපක්ෂ පාලනය කියන්නේ. ඒ පාලනයට මතක තියාගන්න මේ හිතක් පපුවක් නැති මේ පාදඩයන්ට ඕන වෙලාවක පුළුවන් අල්ලි වලට නෙමෙයි පන්සල් වලට හරි ගහලා මේක අනිත් පැත්ත හරවන්න. උන් ඒකනත් ලෑස්ති වෙන පන්තියක්. ඒක මතක තියාගන්න එක තමයි රාජපක්ෂලගේ තියෙන නන්නත්තර ස්වරූපය, පාදඩ ස්වරූපය, මංකොල්ලකාරී භාවය. එනිසා අපිට බරපතල සැකයක් තියෙන මිනිස්සුන්ට පේන්න තියෙනවා මොන අන්තර්කාලීන ආවත් මුංගේ 150 මේක එහාට මෙහාට කරලා මේක කඩාකප්පල් කරන්න ලෑස්ති වෙනවා. උන් ලෑස්ති වෙනවා ඒකට. මොකද උන්ට ඒකට සල්ලි තියෙනවා. උන්ට ඒකට ඔලු ගෙඩි ගන්න තියෙනවා. මේකේ මේ ඉන්න 150 ජනතාව එක අපිට එක මලක් ඒ ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නේ නැහැ. උන්ට ඕනේ කරන්නේ උන්ගේ මහා එක මහරජුරුවයි උන්ගේ පවුලේ උණු ආරක්ෂා කරගෙන උන්ගේ පැවැත්මට මොනකක්ද කරන්නේ? උන්ගේ පැවැත්ම. උන්ට ජීවත් වෙන්න. උන්ට හොරකම් කරන්න. ඕකේ ඉන්න පාර්ලිමේන්තුවේ ඉන්න කීයෙන් කී දෙනාටද? කීයෙන් කී දෙනාටද ජනතාවගේ නියෝජිතයෝ කියන්න පුළුවන්. මුන් එක්ක එතනෝල් කාර්යෝ, කසිප්පු කාර්යෝ, ගංජා කාර්යෝ, කුඩු මුදලාලිලා, මිනිමරු ලංකා යකෝ ලෝකේ ඉතිහාසයේම මිනිහක් මරලා හිරේ ඉඳලා පාර්ලිමේන්තුවට එනවා. එයා මේ පොහොට්ටුවේ එහෙම එවුන් ඉන්නේ. ගල් කොරිකාරයෝ, වැලි ඒජන්තලා, පස්කාරයෝ මුන් ඉන්නේ. රංජන් රාමනායක එලි කරපු එකව තමයි ඇතුළට දැම්මේ. මේ ටික ඔක්කොම එලි කරපු මිනිහා ඇතුලේ. රංජන් රාමනායක කිව්වා මුන් කවුද කියලා. මුන්ගේ රෙද්ද රෙව්වා. දැන් මුන් තමයි ඉන්නේ ඔතන. ඒ නිසා මුන්ට වැඩක් නැහැ. මේ ජනතාවට මොකා වුණා? ජනතාව සුම්මා උන්ට. ජනතාවගෙන් උන්ට ඇති වැඩක් නැහැ. උන්ට ඕනේ කරන්නේ උන්ගේ පැවැත්ම. ඒ නිසා මේ පැවැත්ම වෙනුවෙන් උන් තවත් ජනතාව බිලිදෙන්න සූදානම්. ඒ නිසා අපි අන්තර්වාර පාලනයක් හැදෙනවා නම් අන්තර්වාර පාලනය වහාම හදලා මාස 4ක් 5ක් ඇතුළත පාර්ලිමේන්තුව විසිරුවා හැරලා ජනතාවට ඉඩ දෙන්න ඕනේ. ජනතාව තීන්දුව කරන්නේ. ජනතාවයි පාරට ඇවිල්ලා ඉන්නේ. ජනතාවයි මේකේ කේන්ද්‍රීය කාරණය. ජනතාවට ඉඩ දෙන්න ඕනේ. ජනතාව කැමති ආණ්ඩුවක්, ජනතාව කැමති දේශපාලන පන්තියක්, ජනතාව කැමති දේශපාලන නියෝජිතයන් පත් කරන්න. ඒක තමයි අවශ්‍ය වෙලා තියෙන්නේ. ජනතාවට ඉඩ දෙන්න ඕනේ. මේ සමස්ත එස්ටැබ්ලිෂ්මන්ට් එක අපි කියන්නේ පාර්ලිමේන්තු එස්ටැබ්ලිෂ්මන්ට් එකට විරුද්ධ ඒ එස්ටැබ්ලිෂ්මන්ට් එක වෙනුවට විකල්ප ජනතාවාදී නියෝජනයක් හදන වගකීම ජනතාවට දෙන්න ඕනේ. ඒක තමයි ජනතාව වෙනුවෙන් අපි කරන්න ඕනේ. තවදුරටත් මුන්ව නඩත්තු කරන එක නෙමෙයි. මේ කාලකන්ණි පාහර රාජපක්ෂ දේශපාලන පැලැන්තියම් ප්‍රමුඛ ජනතාව නියෝජනය කරන මේ දේශපාලන පන්ති ආරක්ෂා කරන්න නෙමෙයි. මේ ප්‍රභූ පන්ති අවසානයේ මේ එස්ටැබ්ලිෂ්මන්ට් එකේ අවසානයේ වට පත් කරන්න ඕනේ. ජනතාව නියෝජනය කරන්නේ නැහැ කියන එක හොඳට පේනවනේ. බලන්න රනිල් වික්‍රමසිංහ මොනවද රනිල් වික්‍රමසිංහ පහුගිය ටිකේ කළා තියෙන පත්තරවල පළ වෙනවා. මේක තමන් ගෙදර ඉන්න ඕනේ කිව්ව මිනිහා මිනිස්සු ගෙදර යව්වේ. ගෙදර ගිහින් හිටහන් කිව්වේ. එහෙම එක තමන්ගේ ව්‍යවස්ථාවත් වෙනස් කරලා කුස්සිය පැත්තෙන් ඇවිල්ලා මොකද්ද කරුවේ? ආණ්ඩුව දාපු රංජිත් සියබලාපිටියට කැම්පේන් කරනවා. අන්න අපි දැක්ක සුමන්දිරන් මහත්තයත් කියලා තියෙනවා. තමන් ළඟටත් ඇවිල්ලා මේවා කිව්ව විදිය. හැම කෙනා ළඟටම ගිහිල්ලා කියලා තියෙනවා සියබලාපිටියට ඡන්දෙ දාන්නද? සියබලාපිටියට ඡන්දෙ දෙන්න කියලා. දැන් පේනවනේ කාවද නියෝජනය කරන්නේ. අපි කිව්ව රනිල් වික්‍රමසිංහලා කියන්නේ රනිල් වික්‍රමසිංහ කියන්නේ මහින්ද රාජපක්ෂ දාපු ඩමිය. රාජපක්ෂගේ ඩමිය. ඊට පස්සේ බලන්නකො අර මිනිස්සු ඔන්න බලන්න මේ ජනතා නියෝජිතයෝ වැඩ කරන විදිය. රනිල් වික්‍රමසිංහට විරෝධය දැක්වුවාම මේ මිනිස්සු තමන්ගේ ප්‍රශ්න කියනවා. මේක hina වෙනවා. අපි යමු සිනමන් ගාඩන් එකට කන්න. අපි අරහෙට කන්න යමු. ඒ කියන්නේ මිනිස්සුන්ව දාලා තියෙන තැන. ඔය වැඩේම කරා ජේ.ආර්. ජයවර්ධන. ජේ.ආර්. ජයවර්ධනත් 80 ගණන් වල මිනිස්සු පාරට බෑලා ස්ට්‍රයික් කරලා කෑ ගහනකොට මිනිහා hina වුණා. මිනිහා ජෝක් එකකට ගත්තා. එදිරිවීර සරච්චන්ද්‍රට ගහලා
එදිරිවීර සරච්චන්ද්‍රට ගහලා මිනිහා hina වුණා. මහදුළුවාවේ සෝවිත හාමුදුරුවන්ට ගහලා විවියන් ගුණවර්ධනලට ගහලා hina වුණා. ඒකගේ පුතෙක් නෙවෙයි රනිල් වික්‍රමසිංහ කියන අපතයා. මිනිහත් hina වෙනවා. අපි කියන්නේ ඔය වගේ වැඩ ඔය 80 90 දාපු ගොබ්බ තියරි දාන්න එපා මිනිහෝ. තමුසට යන්න කියලා තියෙන්නේ. ආ මිනිහාගේ රනිල් වික්‍රමසිංහ රාජපක්ෂගේ පක්ෂේ අර ඇම්බැට්ටියෝ කියනවා එයාව හරිනම් ජනාධිපති කරන්න ඕනේ. අම්මගේ රෙද්ද ජනාධිපති කරන්න. ජනාධිපති කමතියා මෙයාකාව මේ පාර්ලිමේන්තුවටත් යවන්න එපයි කියලා මිනිස්සු කිව්වේ. ඌ ගෙදර ඇරියා. ඒ ගෙදර ඇරුපේ ගාව ජනාධිපති කරන්න. පාර්ලිමේන්තුව විසිරුවා හරින්න එපයි කියනවා. විසිරුවා හරියොත් එම තොපේ එකෙක් එන්නේ නැහැ. ඒකනේ ඔය කියන්නේ. ඒ නිසා අපි කියන්නේ මේ මොහොත මේ නොනවතින විප්ලවයක් පටන් අරන් තියෙන මොහොත. රාජපක්ෂලා පන්සල් වලටයි බෝධි ගානේ දේවාල ගානේ. අයියෝ කියන්න තියෙන්නේ රාජපක්ෂලා දිහා කවුරු හරි දෙයියෙක් බුදුන් දෙවියෝ මේ මොනවාද මේ ශ්‍රී මහා බෝධිය බලනවා නම් මං හිතන්නේ දෙයියන්ටයි බුදුන්ටයිත් වස් වදිනවා. දෙයියන්ට බුදුන්ටත් වස් වදිනවා මුන් දිහා බැලුවොත් එහෙම. දෙයියන්ට බුදුන්ටත් වස් වදිනවා මුන් දිහා බැලුවොත් එහෙම. යකෝ මුන්ව පන්සලකට නෙමෙයි මුන්ව ගෙරකට වද්ද ගන්නෙ නැහැ. මුන් ගිය තැන ගෙයකට වද්ද ගන්න නැති පරපුරක් පන්තියක් මේක. ඔය ඕකේ ඉන්නේ ස්ත්‍රී දූෂකයෝ කී දෙනෙක් දූෂණය කළා අඩුම තරමෙන් තමන්ගේ රැස්වීමකට ආපු පෞද්ගලික ජනාධිපතිවරණය දැක්ක තමන්ගේ රැස්වීමට ආපු ඒ අංගවිකල ඒ ආබාධිත දැරියක් පවා දූෂණය කරපු යවුන්. එහෙම දූෂණය කරපු යවුන් සාමූහිකව කාන්තාව දූෂණය කරපු පන්තියක් තමයි දැන් ඔය අද වරලීගහ මන්දිරේ ළඟට ආපු ඔය පළාත් පාලන නියෝජිතයෝ කියලා කියන්නේ ගම්වල කාන්තාව දූෂණය කළා කාන්තාව 1000ක් විතර දූෂණය කළා 100ක් දූෂණය කළා උත්සව දාපු යවුන් පාටි දාපු යවුන් අන්න උන් තමයි ඇවිල්ලා තියෙන්නේ රාජපක්ෂව ආරක්ෂා කරන්න. අන්නේ නන්නත්තර පාදඩයෝ. ඒ නිසා මේක තමයි ඒ පාදඩ දේශපාලන සංස්කෘතිය නිමා කරන ඓතිහාසික අරගලය විප්ලවය නොනවතින විප්ලවය. මේ නොනවතින විප්ලවයත් සමග අපිට දේශපාලන සංස්කෘතිය වගේම අපේ ආර්ථික ක්‍රමය අපේ දැක්ම පවා වෙනස් කරන්න ඕනේ. අපි යන ආර්ථික ගමන ආයි තවදුරටත් එකාගෙන් හිඟාකන අරුගෙන් මූගෙන් IMF එකෙන් මොකක්ද අර එළුවගේ මොකක්ද වැටෙනකම් බලන් ඉන්නවා වගේ එව්ව පස්සෙන් ගිහිල්ලා තවත් මේකේ කැරකි ණය වෙන ඒ ණය වෙවි කන ඒ කාලකන්ණි ආර්ථික ව්‍යුහයෙන් මොඩලෙන් ඉවත් වෙලා මේ රටේ ජනතා හිතවාදී පොදු ජනතාව ගොඩනගන්න පුළුවන්. අපේ කෘෂිකර්මය ආරක්ෂා කරන්න, අපේ දේශීය නිෂ්පාදන ටික ආරක්ෂා කරන්න, ඒ කෘෂි නිෂ්පාදන ගොඩනගන්න පුළුවන් ආර්ථික වැඩපිළිවෙලකට මේ රටේ ජනතාවත් එක්ක යන්න අවශ්‍යයි. ඒ නිසා අපි ඉල්ලන්නේ අන්තර්කාලීන පාලනයක් වහාම ඇති වෙන්න, ඒක කෙටි කාලින එකක් වෙන්න. හැබැයි අන්තර්කාලීන පාලනයකට ඉඩ යන්න දෙන්නේ නැත්නම්, මේ දේශපාලන පන්තිය මේකට ඉඩ දෙන්නේ නැත්නම් වහාම පාර්ලිමේන්තුව විසිරුවා හැරලා ජනතාවට ඉඩ දෙන්න. ජනතාවට ඉඩ දෙන්න. ජනතාව තීන්දුව කරයි. මොකද මේක ජන අරගලයක්. ජනතාවගෙන් තොරව ජනතාව නොසලකා හරින අද දේශපාලන පක්ෂ අද ජනතාව මත රඳා පවතින්නේ. අද දේශපාලන පක්ෂවල ඒකේ නායක කාරකාදීන්ට බෑ ජනතාව මෙහෙවන්න. අද ජනතාව තමයි දේශපාලන පක්ෂ මෙහෙවන්නේ. ඒ නිසා ජනතාව ඉල්ලන දේ දෙන්න ඕනේ. ඒ නිසා ජන අරගලය මේ අරගලය විප්ලවයක්. අපි නැවත අවසාන වශයෙන් ඉල්ලන්නේ මේ රාජපක්ෂ මේ කුපාඩි නන්නත්තර පන්ති ආරක්ෂා කරන්න එන ඕන එකෙක් ගම්වලදී කොටු කරගන්න ඕනේ. කොටු කරගෙන හිර කරලා තියාගන්න. යන්න දෙන්න එපා මුන්ට එළියට. ඒක තමයි පුරවැසියාගේ දේශපාලන කාර්යභාරය. විප්ලවයකදී කළේ එහෙම. ප්‍රංශ විප්ලවයේදී කළේ එහෙම. පැරිසයේ තියෙද්දි පැරිසයෙන් පිට ගොවි කම්කරුවෝ ගිහිලා යටත් කරා. ඒ වැඩවසම් පාලකයන් ප්‍රාදේශීය පාලකයන්ව හිර කරගෙන තියන් හිටියා. ඒගොල්ලෝ නිකන් හිටියෙත් නෑ. පස්සේ මරලත් දැම්මා. විප්ලවය යන්නේ එහෙම. අපි අහන්නේ එහෙම එකක්ද ඕනේ? මේ කැඳවන්න කියන්නේ එහෙම එකක්ද? ඒ නිසා ජනතාවගේ මේ නැගිටීමට සාමකාමී නැගිටීමට මේ අවිහිංසක නැගිටීමට ඉඩ දීලා මේකෙන් ඉවත් වෙන එක තමයි ඇඟට ගුණ ගෝඨාභය මහත්තයාට කියන්නේ අයියව එතනට දක්කන්න බැරි නම් ඔයා හරි පෙන්නන්න මම යනවා හරි කියලා. එහෙම නොවුනොත් මේක ඉවර වෙන්නේ මහා දැවැන්ත අරගලයකින්. මේකට ලෑස්ති ජනතාව. ඒ නිසා මේ අරගලයට ජය වේවා. පුරවැසි අරගලයට ජය වේවා. ජනතා අරගලයට ජය වේවා කියමින් මාණිකේ